අපි බලමු අද 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේ කියන්නේ ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතියේ මොනවද අපිට අහන ප්‍රශ්න කියලා. අපි බලමු පළවෙනියෙන්ම අපිට කියනවා ත්‍රිකෝණමිතියේ මූලික සූත්‍ර වෙන sin a ධන b සහ sin a ඍණ b ප්‍රකාශ කරන්න කියලා. අපි බලමු කොහොමද sin a බලමු sin a ධන b කොහොමද ප්‍රකාශ කරන්න කියලා. sin a ධන b sin a cos b then cos a sin b sin a ඍණ b ගන්නවා sin a ධන ඍණ b එතකොට අපිට එන්නේ sin a cos ඍණ b then cos a sin ඍණ b දැන් අපිට එනවා sin a cos ඍණ b කියන්නේ cos b sin a cos b වෙනවා sin ඍණ b කියන්නේ ඍණ sin b එතකොට මෙතන ඍණ වෙනවා cos a sin b වෙනවා එතකොට අපිට sin a ධන b සහ sin a ඍණ b යන ප්‍රකාශ කරා දැන් අපි මේක එක කියලා ගන්න මේක දෙක කියලා ගන්න එක ධන දෙකෙන් අපිට ලැබෙනවා sin a ධන b sin a ධන b ධන sin a ඍණ b එතකොට අපිට ලැබෙනවා මේ දෙක එකතු කරාම දෙකයි sin a cos b කියලා. මේ දෙක අඩු කරාම ලැබෙනවා sin a ධන b ඍණ sin a ඍණ b මේ දෙක අඩු කළාම මේ දෙක කැපිලා ගිහිල්ලා මේ දෙක එනවා. එතකොට දෙකයි cos a sin b කියලා. මේ වගේදී මෙන්න මේක ප්‍රකාශ කරනකොට අපිට ලකුණු 5ක් වෙනවා. මේක ආදේශ කරලා මෙතෙන්ට ඍණ දාගන්නවද 5ක් වෙනවා. අවසානයේ මේ ප්‍රතිඵලයට 5ක් වෙනවා. එතකොට මෙතන 15යි. ඊට පස්සේ මේ දෙක ගන්නකොට මේකට 5ක් එනවා. 5ක් එනවා. මේ දෙක එතකොට මෙතන 10ක් වෙනවා. අපි ලබාගත් ඉහත සූත්‍ර වලින් ඒක උදව් කරගෙන එනයින් කියලා අපිට කියනවා. ඊට බිඳුවත් 90ත් අතර තියෙද්දී මෙන්න මේ සමීකරණය අපිට විසඳන්න කියනවා. 2 sin 3 θ cos θ 3 θ cos 2 θ සමානයි sin 7 θ කියලා දීලා දෙනවා. මේක විසඳන්න කියලා තමයි අපිට කියන්නේ. දැන් මේක විසඳන්න අර කලින් සූත්‍ර අපි භාවිතා කරන්න ඕනේ. දැන් මෙතන තියෙන 2 sin 3 θ cos 2 θ. ඔයගොල්ලන්ට පේනවා අපි කලින් සමීකරණ දෙක එකතු කරාම අපිට ලැබුණේ 2 sin θ cos θ කියලා. එන්නේ මේ සූත්‍රයට අනුව මෙතන මේ 3 θ කියන්නේ a වෙනවා 2 θ කියන්නේ b වෙනවා. එතකොට අපිට එනවා මේක වෙනුවට ලියන්න පුළුවන් a ධන b sin a ධන b. sin a ධන b වෙනකොට 3 θ ධන 2 θ. ධන sin a ඍණ b සමානයි sin 7 θ. දැන් මෙතනින් අපිට එනවා sin 5 θ then sin θ.
මේ පැත්තේ තියෙනවා sin 7යි θ. දැන් අපි මේක තෝරගන්නවා විසඳන්න පහසු වෙන විදිහට අපි මේක ලබා ගන්නවා. අපිට ලේසි මේක තමයි මෙන්න මේකයි එක තැනකට ගෙනහිලා ඒ කියන්නේ sin 7යි θ ඍණ sin 5යි θ ඍණ sin θ සමානයි බිඳුවයි කියලා ගන්න. දැන් මෙතන තියෙන්නේ sin c ඍණ sin d. මෙතන අපිට හදන්න පුළුවන් sin 7යි θ ඍණ sin 5යි θ. මේක අපිට ලියන්න පුළුවන් 2යි cos 6යි θ sin θ කියලා. 7යි 5යි 12යි ඒක දෙකෙන් බෙදනම 6යි θ. මේක 7යි θ ඍණ 5යි θ දෙකෙන් බෙදනම θ. එහෙම කියන්න පුළුවන් අපිට. sin θ සමාන බිඳුවයි. ඒක අපිට ගන්න පුළුවන් sin θ 2යි cos 6යි θ ඍණ 1. දැන් θ දෙන්නේ බිඳුවත් 90ත් අතර නිසා sin θ විශාලයි බිඳුව වෙන්න ඕනේ. ඉතින් sin θ සමාන බිඳුව කියන විසඳුම අපට ගන්න බෑ. එතකොට sin θ විශාලයි බිඳුව නිසා අපිට ගන්න පුළුවන් 2යි cos 6යි θ ඍණ 1 සමානයි බිඳුවයි කියලා. cos 6යි θ සමානයි භාගයයි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට දැන් cos 6යි θ භාගයයි එතනින් එහාට විසඳුම අපිට ලියන්න වෙන්නේ 6යි θ සමානයි 2යි n pi ධන වෝරින cos 6යි θ cos 60යි pi බෙදීම 3යි. n අයත් z ධන. θ කියන්නේ පයෙන් බෙදුනහම n pi බෙදීම 3 ධන වෝරින pi බෙදීම 18. n අයත් z ධන. ඔය විදිහට විසඳුම අපිට ලියන්න පුළුවන්. දැන් ඒකේ විසඳුම් ගන්න වෙනවා θ බිඳුවත් 90ත් අතර නිසා අවශ්‍ය ප්‍රතිඵල කොහොමද කියලා ගන්න බලන්න පුළුවන් අපිට. එතකොට එහෙම ගත්තහම n බිඳුව දාලා එකක් ගන්න පුළුවන්. අපි ගත්තොත් n සමානයි බිඳුව වුණොත් θ සඳහා එනවා ධන හෝ ඍණ pi බෙදීම 18. එතකොට θ බිඳුවත් 90ත් අතර නිසා අපිට එන්නේ θ pi බෙදීම 18. ඊසේ n එක දැම්මහම අපිට ලැබෙනවා θ සමානයි pi බෙදීම 3 ධන හෝ ඍණ pi බෙදීම 18 කියලා. එතකොට මේකේ විසඳුම් දෙකක් එනවා. θ සමානයි pi බෙදීම 3 ඍණ pi බෙදීම 18. අනිත් එක θ සමානයි pi බෙදීම 3 ඍණ ධන pi බෙදීම 18. දැන් මේකේ θ සමානයි මෙතන එනවා එතකොට pi බෙදීම මෙතන 18 කුඩා පොදු ගුණාකාරය ගත්තාම ආයි pi ඍණ pi කියන්නේ 5යි pi බෙදීම 18. අනිත් එක θ සමානයි මෙතන 7යි pi බෙදීම 18 වෙනවා. මේ විසඳුම් අපිට ලැබෙනවා මේ දීලා තියෙන සමීකරණය සඳහා. එතන ලකුණු 5යි. ඊට පස්සේ අපිට එනවා
මෙතෙන්ට 5යි. ඊට පස්සේ මෙතෙන්ට 10යි. ඊට පස්සේ මෙන්න මේ විසඳුම දෙකට 5යි. ඒක 5යි, 10යි, 15යි, 30යි. ABC ත්‍රිකෝණයක BD සමානයි DC හා AD සමානයි BC වන පරිදි ලක්ෂ AC මත පිහිටා ඇත. එන පරිදි D ලක්ෂයේ AC මත පිහිටා ඇත. BAC කෝණීය අංශක ඇල්ෆා හා ACB කෝණීය බීටා යයි ගනිමු. සුදුසු ත්‍රිකෝණ සඳහා සයින් නීතිය භාවිතයෙන් 2 sin alpha cos beta සමානයි sin alpha ධන 2 beta බව පෙන්වන්න. ඊළඟට තියෙනවා alpha beta අනුපාතය 3ට 2 නම් ඉහත Aහි අවසාන ප්‍රතිඵලය අපි දැන් ඉස්සෙල්ලා කළ එක අවසාන ප්‍රතිඵලයේ භාවිතයෙන් alpha සමානයි pi බෙදීම 6 බව පෙන්වන්න. අපි බලමු sin ප්‍රමේය භාවිතා කරලා හදන්න තියෙන ගැටලුව මොකක්ද කියලා. ABC එංගානේ දීලා තියෙන්නේ ABC ත්‍රිකෝණයේ BD සමාන DC කියලා. සහ AD සමානයි BC කියලා. දැන් අපිට sin ප්‍රමේය දන්න උගලන් sin ත්‍රිකෝණයක කෝණ ගත්තහම මේක දැන් අපි මේ කෝණයේ sin ප්‍රමේය තමයි යොදන්න ඕන මේ එක් ත්‍රිකෝණය සඳහා. ඒ සඳහා අපිට ඕන කරන කෝණ. දැන් අපි දන්නේ මේ කෝණය දන්නවා. මේ කෝණය දන්නවා. සහ මේ පාදය මේ පාද දෙක සමානයි කියලා දන්නවා. එහෙනම් මේ කෝණය බීටා වෙනවා. ඊට පස්සේ මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය මේක 2යි බීටා වෙනවා. ඊට පස්සේ මේ කෝණය පයි ඍණ 2යි බීටා වෙනවා. ඊට පස්සේ මේ ත්‍රිකෝණය ගත්තම මේක ඇල්ෆා 2යි බීටා ඇල්ෆා ධන 2යි බීටා මේක එතකොට එනවා පයි ඍණ ඇල්ෆා ධන 2යි බීටා දෙක. ඒ කෝණය. දැන් අපි දන්නවා මේ ත්‍රිකෝණවල එක් කෝණ දන්නවා. දැන් අපිට ඕන කරන ප්‍රතිඵලය ගන්න ගත යුතු ත්‍රිකෝණ මොනවද කියලා අපි දැනගන්න ඕනේ. දැන් අපි බලනවා ABD ත්‍රිකෝණය ගත්තොත් ABD ත්‍රිකෝණයට sin ප්‍රමේය දැම්මම එතකොට අපිට ලැබෙනවා BD බෙදීම පාදයට සම්මුඛ කෝණය වෙන්නේ sin alpha. ඊට පස්සේ AD ට සම්මුඛ කෝණය වෙන්නේ sin pi ඍණ alpha ධන 2යි බීටා. ඊට පස්සේ AB බෙදීම sin 2යි බීටා. ඔය විදිහට ගන්න පුළුවන්. අපි දැන් මේ ත්‍රිකෝණය සඳහාම මේ ලියුවේ sin ප්‍රමේය. අපිට ඕමනා කොටස විතරක් අපි පාවිච්චි කරනවා. එතකොට අපි ගන්න BD බෙදීම
sin alpha සමානයි AD බෙදීම sin phi ඍණ alpha ධන 2යි බීටා කියන්නේ sin alpha ධන 2යි බීටා. then මෙන්න මේකට අපිට 10ක් හම්බ වෙනවා. ඊට පස්සේ අපිට sin AD BD බෙදීම sin alpha සමානයි AD බෙදීම sin alpha ධන 2යි බීටා. මේක ලැබෙනවා. ඉතින් මේක ගන්නවා පළවෙනි සමීකරණයේ විදිහට. ඊට පස්සේ BDC ත්‍රිකෝණය ගත්තාම මේ විදිහටම sin ප්‍රමේය දැම්මම එන්නේ DC බෙදීම. DDC ත්‍රිකෝණයට sin ප්‍රමේය දැම්මම අපට ලැබෙනවා BD බෙදීම sin beta සමානයි BC බෙදීම sin phi ඍණ 2යි බීටා. දැන් මේකෙන් එනවා BD බෙදීම sin beta සමානයි BC බෙදීම sin 2යි බීටා. දෙවෙනි සමීකරණය. දැන් අපිට ඕකෙන් BD සමානයි DC AD සමානයි BC. එතකොට අපි මේ 1 2 බෙදුවාම 1 බෙදීම 2 වුණාම අපට ලැබෙනවා BD බෙදීම sin alpha sin beta බෙදීම BD සමානයි AD බෙදීම sin alpha ධන 2යි බීටා. sin 2යි බීටා බෙදීම BC. කැපිලා ගියාම අපිට ලැබෙනවා sin beta බෙදීම sin alpha sin 2යි බීටා බෙදීම sin alpha ධන 2යි බීටා. එතනින් එනවා අපිට sin beta බෙදීම sin alpha 2යි sin beta cos beta sin alpha ධන 2යි beta. අපිට ලැබෙනවා 2යි sin alpha cos beta සමානයි sin alpha ධන 2යි beta කියලා. මෙන්න මේ ප්‍රතිඵලය ඔය විදිහට ලබා ගන්න පුළුවන්. එතන 10යි, එතන 5යි, ආයෙ විදිහට 10යි, මේකට 5යි. ඊට පස්සේ අපිට 5යි, 5යි ඔය විදිහට ලකුණු 40ක් ලැබෙනවා. කලින් ප්‍රතිඵලය අපි ගන්නවා. මේකේ කියනවා ඇල්ෆා බීටා අතර අනුපාතය 3ට 2යි කියලා. ඇල්ෆා බීටා අතර අනුපාතය 3ට 2යි කියලා අපි දැන් මේකෙන් ලබා ගන්නවා ඇල්ෆා බෙදීම බීටා සමානයි 3 බෙදීම 2යි. එතකොට බීටා එනවා 3න් 2යි ඇල්ෆා කියලා.
එහෙනම් මේකට දැම්මහම 2 sin alpha cos 3 2 alpha සමානයි sin alpha ධන 4යි alpha බෙදීම 3. දෙකයි sin alpha කියන එක 3යි alpha බෙදීම 3. cos 2යි alpha බෙදීම 3. sin 7යි alpha බෙදීම 3. දැන් මේ ප්‍රතිඵලයයි කලින් ලැබුණ ප්‍රතිඵලය. අපි ඒක ගත්තොත් 2යි sin 3යි θ cos 2යි θ සමානයි sin 7යි θ. දැන් මේකේ මේ දෙක සසඳපුවහම මේකයි සසඳුවාම දැන් මේකේ විසඳුම අපිට ලැබුණේ θ සඳහා π බෙදීම 18 5යි π බෙදීම 18 සහ 7යි π බෙදීම 18. මේක තමයි විසඳුම. දැන් මේ දෙක සංසන්දනය කරාම θ වෙනුවට තියෙන්නේ alpha බෙදීම 3යි. එතකොට මේ දෙක සසඳලා ඒ කොටසේ ප්‍රතිඵලය අනුව θ සමානයි alpha බෙදීම 3 වේ. එවිට ඉහත විසඳුම් තුනම alpha බෙදීම 3 සඳහා ලැබිය යුතුය. එම නිසා alpha බෙදීම 3 සමානයි π බෙදීම 18, 5යි π බෙදීම 18, 7යි π බෙදීම 18. alpha සමානයි π බෙදීම 6, 15යි π බෙදීම 18, 21යි π බෙදීම 18 වේ. අපි කියනවා alpha සමානයි alpha බෙදීම 3 සමානයි θනේ π බෙදීම 18යි කියලා. එතකොට alpha සමානයි π බෙදීම 6ක් වෙනවා. දැන් අපිට කියන්නේ alpha වලගේ π බෙදීම 6ක් බව. මොකද ඊට එහා විසඳුම අපිට ගන්න බෑ හේතුව ඊට පවතින්නේ 0.94 නිසා. ඒ නිසා alpha සඳහා අපිට ගන්න පුළුවන් alpha සුළු කෝණයක්. අනිත් එක අපි ඇන්ද ත්‍රිකෝණයේ ආනයි AD කියලා දීලා දෙනවා. AD තියෙන්නේ AC ට වඩා කුඩා වෙලා. එම නිසා alpha සුළු කෝණයක්. ඒ නිසා alpha සඳහා ගන්න පුළුවන් π බෙදීම 6 පමණයි. ඒකේ ලකුණු අපිට ලැබෙන්නේ මෙන්න මේ කොටසට 5ක් ලැබෙනවා. ත්‍රිකෝණමිතික ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික සමීකරණයක් විසඳන්න තියෙනවා. එතකොට ඒක දීලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. 2යි tan inverse x ධන tan inverse x ධන 1 සමානයි π බෙදීම 2. මෙයා තමයි විසඳන්න තියෙන්නේ. මේක විසඳන්න අපි කරන්නේ alpha සමානයි tan inverse x beta සමානයි tan inverse x ධන 1 දැයයි ගන්න. එතකොට අපිට එනවා x tan alpha සමානයි x tan beta සමානයි x ධන 1. දැන් අපි 2යි alpha ධන beta සමානයි π බෙදීම 2 කියලා ගන්නවා.
දැන් අපි බැරි වෙලා හරි මේ දෙක ඇත්තට tan දැම්මොත් මෙහෙම තියාගෙන. tan 90 කියන්නේ අර්ථ විරහිත එකක්. ඒ නිසා අපි එහෙම ගන්නෙ නැහැ. ඒක වැරදි. මේ ක්‍රමය දෙපැත්තට tan දාලා tan 90 කියලා ගත්තොත් මේක අර්ථ දැක්වෙන්නේ නැති සම්බන්ධයක්. ඒ නිසා අපි මේක කරන්නේ දෙකයි අල්ප සමානයි පයි බෙදීම 2 රින බීට කියලා අරගෙන තමයි දෙපසට tan දාන්නේ. එතන tan 2යි අල්ප සමානයි tan 90 රින බීට. එතකොට අපිට ලැබෙනවා මෙතන tan 2යි අල්ප කියලා කියන්නේ 2යි tan අල්ප බෙදීම 1 රින tan වර්ග අල්ප. මේක tan 90 රින බීට කියන්නේ cot බීට. දැන් tan අල්ප කියන්නේ x නේ. එතකොට 2x 1 රින x වර්ග cot බීට කියන්නේ tan බීට x ධන 1යි cot බීට කියන්නේ 1ට x ධන 1යි. ඉතින් කියනවා x සමානයි x අසමානයි ධන හෝරින් 1 කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් මෙතන 2x 1 රින x 1 ධන x සමානයි 1 බෙදීම 1 ධන x. දැන් මේ හේතුව නිසා අපිට මේ 1 ධන x එක වත් කරන්න පුළුවන්. අපිට එතකොට එනවා 2x බෙදීම 1 රින x සමානයි 1යි. එතන 2x බෙදීම 1 රින x සමාන 1. මෙතන උනේ x සමානයි ධන හෝරින 1 නිසා අපට x ධන 1යි මේ පැත්තේ x ධන 1 ඉවත් කරන්න. එතන 2x බෙදීම 1 රින x සමාන 1යි. x සමාන 1 x සමාන 3 1යි. දැන් ඕක තමයි අපිට ලැබෙන ප්‍රතිපාදය. x සමානයි 3 1යි. මේකෙදි දැන් මෙතෙන්ට ලකුණු 5ක් ලැබෙනවා. ඊට මෙතන ඉතිරිවල 5ක් ලැබෙනවා. ඊට පස්සේ මෙතන cot බීටා 5ක් එනවා. ඊට මෙතෙන්ට 5ක් වෙනවා. ඊළඟට මෙතෙන්ට 5ක් වෙනවා. 5 10 15 20 25යි. අපිට cos පයි බෙදීම 4 පින භාගයයි tan inverse 4 බෙදීම 3 සමානයි 3 බෙදීම මූල 10 කියලා අපෝහණය කරන්නේ. මේක තමයි අපෝහණය කරන්නේ. අපි කලින් සාධනය කළා මෙන්න මේකෙන් 2යි tan inverse x ධන tan inverse x ධන 1 සමානයි පයි බෙදීම 2 කියන සමීකරණයෙන් x සමානයි 3න් 1යි කියලා ඔප්පු කරා. දැන් x සමානයි 3න් 1 මේකට ආදේශ කරාම අපිට ලැබෙනවා 2යි tan inverse 3න් 1 ධන tan inverse 3න් 1 ධන 1 සමානයි පයි බෙදීම 2. එතකොට අපිට ලැබෙනවා 2යි tan inverse 3න් 1 ධන tan inverse 4 බෙදීම 3 සමානයි පයි බෙදීම 2. දැන් දෙකෙන් බෙදාන ගියොත් අපට ලැබෙනවා
භාගයයි tan inverse 4 බෙදීම 3 5 බෙදීම 4. දැන් අපිට පෙන්වන්න තියෙන්නේ cos 5 බෙදීම 4. බෙදීම 4 රින භාගයයි tan inverse 4 බෙදීම 3 සමානයි tan inverse 3න් 1. දැන් දෙපැත්තෙම cos ගත්තොත් දැන් tan inverse 3න් 1යි කියලා කියන්නේ කෝණයක්නේ. ඒකට අපිට ඒක ගන්න පුළුවන් මේ විදිහට. අපි ඒක x කියලා ගත්තේ tan inverse x කියලානේ ගත්තේ. ඒක 3න් 1 වෙද්දී x කියන්නේ 3න් 1යි. එහෙනම් මෙතන ඉන්නේ 1යි මේක 3යි. ඒකට මේක එනවා අපිට මූල 10යි. දැන් මේ ප්‍රතිඵලේ cos ගත්තාම cos 5 බෙදීම 4 ඍණ භාගයයි tan inverse 4 බෙදීම 3 සමානයි tan inverse 3න් 1යි කියලා කියන්නේ. මෙතන අපිට එනවා එතකොට ඒකේ මේ පැත්ත cos tan inverse 3න් 1. ඒතර මේ tan inverse 3න් 1 කියන්නේ මේ අගය අපිට ලැබිලා තියෙනවා. ඒකේ cos tan inverse 3න් 1 කියනකොට ඒ කෝණේ අපිට එනවා 1යි මෙතන එනවා 3යි. දැන් මෙතන අපි x සඳහානේ ගත්තේ. x සඳහා තමයි 3න් 1 ගත්තේ x වෙනුවට. එතකොට එන කෝණය මේක අපි ඇල්ෆා කියලා හිතුවොත් ඇල්ෆා නම් මේක 1යි 3යි. එතකොට මෙතන ඉන්නේ මූල 10යි. දැන් ඒකේ tan inverse 3න් 1 කියන්නේ දැන් මම මෙතන කෝණය ඇල්ෆා කියලා දාලා දෙනවා. එතකොට මෙතෙන්ට අපි දැම්මොත් එන්නේ cos ඇල්ෆා කියලා. එතකොට cos ඇල්ෆා වෙන්නේ cos ඇල්ෆා වල අගය වෙන්නේ 3 බෙදීම මූල 10යි. අනෝ විදියට ප්‍රතිඵලය ලැබෙනවා. cos 5 බෙදීම 4 ඍණ භාගයේ tan inverse 4 බෙදීම 3 සමානයි මෙතන අපි කලින් ගත්තේ ඇල්ෆා කියලා ඔක සාධනය කිරීමේදී x සමානයි 3න් 1 ඔප්පු කරන්න යනකොට මෙතෙන්ට ඇල්ෆා කියලා ගත්තා. tan inverse 3න් 1 වෙනුවට ඇල්ෆා. ඒකට මෙතෙන්ට cos ඇල්ෆා කියන එක ආදේශ වුණාම අපිට එනවා 1යි 3යි මෙතන මූල 10යි අපිට ලැබෙනවා cos ඇල්ෆා වෙන්නේ 3 බෙදීම මූල 10යි. ඔන්න ඔය විදිහටයි ප්‍රතිඵලය ලැබෙන්නේ. දීලා තියෙන ලකුණු මෙන්න මෙතෙන්ට අපිට දෙනවා ලකුණු 5. ඒ කියන්නේ මේක සකස් කරනවට cos ලියනවට අපි මෙහෙම ගත්තොත් මේකේ තව දුරටත් අපිට කියන්න පුළුවන් මේ විදිහට cos tan inverse 3න් 1 කිව්වා. ඕක තමයි මම cos alpha කියලා කිව්වේ. ඒක තමයි 3 බෙදීම මූල 10 උනේ. දැන් මෙන්න මෙතෙන්ට ලකුණු දෙනවා 5. මෙතෙන්ට 5ක් දෙනවා. මෙන්න මේක සාධනය කරලා පෙන්නනවට 5ක් වෙනවා. එතකොට ලකුණු 10ක් ලැබෙනවා. මුළු ලකුණු ගාන වෙන්නේ 10යි. Subscribe, like, share and comment.